අද දවසේ වචනය සහ දර්ශනය අපිට ලැබුණේ දානියෙල් දෙවනි පරිච්ඡේදයේ මේ දෙවියන් වහන්සේගේ අත දැක්ක දෙවියන් වහන්සේගේ අත මේ ගලකින් මොකද්ද හරනවා. එතකොට මට තේරුණා මේ හරන්නේ මාව තමයි, මගේ කැඳවීම. මගේ ආත්මික ජෙනෝමය, සමහරවිට මගේ ජෙනෝමය අනිත් ඔක්කොම දෙවියන් වහන්සේගේ අතින් හරනවා. දානියෙල් දෙවනි පරිච්ඡේදයේ අර මහා පිළිරුවක් තිබුණා, ජාතීන්ගේ අධිරාජ්‍යයන්ගේ පිළිරුව. ඒකට අරින පිණිස, යවන පිණිස, නිකුත් කරන පිණිස, නියුක්ත කරන පිණිස දෙවියන් වහන්සේ අපි එකිනෙකාව මෙහෙම උන්වහන්සේගේ ස්වභාවයෙන් හාරලා අරගෙන අපේ මෞකුසයට එව්වා. හැබැයි එව්වේ දෙවියන් වහන්සේගේ හස්තයෙන්, උන්වහන්සේගේ සදාකාලික පර්වතයෙන් ඇබිත්තක් උන්වහන්සේගේ අතට අරගෙන අපි තුලට දැම්මා. ඉතින් මේ රූපය නෙබුකඩ්නෙසර් රජුරෝ දැක්කා, මහා විශාල රූපයක්. දානියෙල් දෙවනි පරිච්ඡේදයේ කියවන ඒ රූපේ තිබෙනවා රත්තරන් හිසක්, රිදී ලය, පිත්තල බඳ, යකඩ කකුල් සහ මේ පාද ඇඟිලි 12, ඇඟිලි 10 මේ යකඩ සහ මැටි ඒ රූපේ. ඉතින් මේ දෙවියන් වහන්සේ මොකද කරේ? අපේ ජීවිතේ උන්වහන්සේගේ දකුණු අතින් අල්ලාගත්තා. ඉතින් අපි දන්නවා මේ බෙන්යාමින් ඉපදෙනකොට අම්මා මැරුණා. බෙන්යාමින්ගේ අම්මා කවුද? රාකෙල් මැරුණා. මැරෙනකොට එයාගේ පුතා ගැන කිව්වා බෙන්නෝනි කියලා. බෙන්නෝනි කියන්නේ මගේ වේදනාවේ පුත්‍රයාට අමාරුල මැරුණු නිසා වේදනාවේ පුත්‍රයා. නමුත් යාකෝබ් තාත්තයාට නම දුන්නා මගේ දකුණු අතේ සුරතේ පුත්‍රයා කියලා. අපි දන්නා යාබේස් ඉපදෙනකොට අම්මා කිව්වා ජාබේස් කියන්නේ කැක්කුම. අම්මට ඇති වුණ වේදනාවක්. සමහරට පුරුෂයා මැරලා හිටියද දන්නේ නැහැ, වෙන සහෝදරයෝ හිටියා. ඉතින් මේ ජාබේස් ඉපදෙන එක වේදනාවක් වුණා. අම්මා කිව්වා කැක්කුම නැත්තම් වේදනාව කියලා. එතකොට අපි දන්නවා මේ එලිමෙලෙක් ඉපදෙනකොට දෙමව්පියෝ එලිමෙලෙක් කිව්වා, ඒ කියන්නේ දැනවාසේ රජුරෝ එලිමෙලෙක්ගේ දරුවෝ ඉපදෙනකොට බෙත්ලෙහෙමට අමාරු වෙලා තිබුණා, ඊශ්‍රායලට අමාරු වෙලා තිබුණා. එලිමෙලෙක් කිව්වා එක පුතෙක්ට මාලොන්, ඒ කියන්නේ දුර්ලභම, අනිත් පුතාට කිලියොන්, ඒ කියන්නේ රෝගය, ඒවත් අමාරුකම වගේ. ඉතින් ඒවා හොඳ නෙමෙයි ළමයින්ට. නමුත් මේ බෙන්යාමින් දකුණු හස්තේ පුත්‍රයා. ඉතින් මෝසෙස්යාගේ අනාගත වාක්‍යයේ බෙන්යාමින් ගැන මොකද කියන්නේ? ද්විතීකතා 33:12 ඔහු බෙන්යාමින් ගැන කියුනේ ස්වාමින් වහන්සේගේ ප්‍රේමවන්තයා, උන්වහන්සේ වෙත සුරක්ෂිතව වසන්නේය, උන්වහන්සේ දවස මුළුල්ලේ ඔහු ආවරණය කරනසේක, ඔහු උන්වහන්සේගේ උරහිස් අතර වාසය කරන්නේය. ප්‍රියමනාප මේ දැනන්සට කිට්ටු ජීවිතයක්. ඉතින් අපි දන්නවා බෙන්යාමින් ගෝත්‍රය යුදා ගෝත්‍රය සමඟ එක්ව ක්‍රියා කර. යුදා තමයි රාජකීය ගෝත්‍රය. ඉතින් බෙන්යාමින් කියන්නේ අර රජුරුවන්ට සපෝට් කිරීමේ දීමනාවක්. ඉතින් ඒක දකුණු අතේ පුත්‍රයෙක් වෙනවා දෙවියන් වහන්සේට. රජගෙදරට යන්න වෙනවා. දාවිද් ගියා වගේ. දැන් හැබැයි දාවිද් නම් යුදා ගෝත්‍රයේ. ඒ දාවිද් ඉගෙන ගත්තා මේ බෙන්යාමින් ගෝත්‍රයේ දක්ෂ මොකටද දන්නද? ඉලක්කයට විදින්න. ඒ සඳහා ඒගොල්ලන්ට තිබුණා මේ ගල්පටි හදලා ඒගොල්ලෝ යුද්ධයටත් යනවා ඉලක්කයට විදින්න. ඒ වගේම අත් දෙකෙන්ම වැඩ කරන්න පුළුවන්. ඇම්බිඩෙක්ස්ට්‍රස් අත් දෙකෙන්ම. ඒගොල්ලන්ට පුළුවන් මේ ගල්පටි දෙකක් මෙහෙම අත් දෙකෙන්ම ඒ කරන්නේ. ඒක විශේෂ බැටාලියන් එකක් තිබුණා යුද්ධ ජය ගන්න පිණිස. අපි දන්නවා දාවිද් හරියටම ගෝලියන්ගේ මෙතනටම ඉලක්කයටම විද්ද. ඉතින් අපිට හිතෙනවා ඉලක්ක ඉගෙන ගත්තේ බෙන්යාමින් ගෝත්‍රයෙන් වෙන්න ඇති කියලා. ඉතින් බෙන්යාමින් කියන්නේ දකුණු අතේ පුත්‍රයා. ඊළඟට අපේ කැඳවීම දැන් වහන්සේගේ උරහිස් අතරේ වාසය කරන්න, ඉලක්කයට විදින්න. එතකොට ගලකින් උන්වහන්සේ අරගෙන ඉතින් අපි දන්නවා මේ දාවිද්ගේ ගල්පටියයි දාවිද්ගේ දකුණතයි ඉලක්කයට විදින පිණිස ක්‍රියා කර දැන් වහන්සේ අපිවත් එහෙම උන්වහන්සේගේ දකුණු අතට අරන් ක්‍රියා කරනවා. ඉතින් මේ කොවිඩ් කාලේ කොයි වගේ කාලයක්ද? මේ අපේ ගල්බඩුවා වන දෙවියන් වහන්සේ අපිව ගල් කෑල්ලක් වගේ අතට අරගෙන සුමට කරලා. ඒක තමයි මේ කාලේ. මේක කාලේ නාස්ති වෙන කාලයක් නෙමෙයි. ඉතින් අපේ ගමන ස්වර්ගිකයිනේ. upward onward call. ඉදිරියට ඉහළට යන ගමන.
කැඳවීම. ඒකේ ස්ථානිකව අපිට වැඩ තිබෙනවා. ඒ වැඩ අපි කරනකොට ඒක අපේ ඔළුවට ගන්න නරකයි. වැඩ නිසා උඩුඟු වෙන්න නරකයි. මේක මගේ මහිමය කියලා හිතන්න නරකයි. ඒ වැඩ කරලා ටික ඊළඟට දැන් වහන්සේ කියනවා නිකන් බීජෞෂණ සමයක්. මේ ගල් කෑල්ල අප උන්වහන්සේගේ අතට ගන්නවා. එතකොට ඒ ගලයි උන්වහන්සේගේ ඇඟිලි අතර කියන්නේ උන්වහන්සේගේ දකුණු හස්තය, උන්වහන්සේගේ අත්ල, උන්වහන්සේගේ ඇඟිලි වලින් තමයි වල්ල ගන්න. ඒකට බය වෙන්න හේතුවක් නැහැ නේද? ඉතින් පෞල්තුමා කියනවා යම් කාරණාවක් සඳහා ස්වාමීන් වහන්සේ මා අල්ලා ගත්තාද ඒ කාරණාවටම මම යෙදෙන්නෙමි. ඉතින් මේ දර්ශනය අපි දානියෙල් කියවුවොත් දානියෙල් දෙවෙනි පරිච්ඡේදයේ 42 වෙනි පදය පාදවල ඇඟිලි වලින් කොටසක් යකඩය මැටිව කොටසක් මැටිය ඒ රාජ්‍යයෙන් කොටසක් සයවන්නේය. ඉතින් 44 ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන් වහන්සේ එතන තියෙන්නේ රජුන් කියලා. ඊට ඉස්සෙල්ලා තියෙන්නේ රාජ්‍ය කියලා. ඒ රජුන්ගේ දවස්වලදී ඒ මොකද ඒ කට්ටියක් එකතු වෙලා තමයි අන්තිම රාජ්‍ය හදන්නේ. ඔව්. එතකොට පළවෙනි රාජ්‍ය දානියෙල් දෙවෙනි පරිච්ඡේදයේ රත්තරන් හිස බබිලෝනිය, රිදී ලය මෙද් පර්ෂියාව, මේ පිත්තල බඳ ග්‍රීසිය, යකඩ කකුල් රෝමය, ඊළඟට පාද යකඩ හා මැටි මිශ්‍රයි. ඒක අමුතු රාජ්‍යයක්. ඒක යකඩ වගේ රජය, ඒ වගේම අද්භූත දේවල්, මිනිස්සු රටක් අල්ලගන්න පාලනය කරන එක මතිමතාන්තර තමයි මැටි. වෛරස් එකක් හදලා වැක්සින් එකක් ගහන්න, ඊළඟට දරුවන්ට ඩිජිටල් ස්ක්‍රීන් හදන්න, මේ ඔක්කොම කරන්නේ ඇයි? පවුල නාස්ති කරන්න, දේශයක් තමුන්ම අල්ලා ගන්න. පවුලක් නාස්ති කළ කල දේශයක් ආක්‍රමණය කරන්න බොහොම ලේසි. ඔබට පේනවා ඇමරිකාවේ හටන නේද? ළමයි දෙමව්පියන්ට අයිති නෑ වගේ ක්‍රියා කරනවා. මොන ලොකු සටනක් ඒක. ඉතින් ඒක ඔක්කොම එන්ජිනියර් කරලා තිබෙන්නේ නේද? ඊළඟට ළමයින්ට වැක්සින් ගහනවා. ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිය නැති වෙන තරමට. මම මේ කියන්නේ ඉස්සර තිබුණු ත්‍රිත්ව එන්නත වගේ නෙමෙයි. මේ අවුරුද්දෙන් අවුරුද්දට අලුතෙන් එනවනේ නේද? ඊළඟට ඒගොල්ලෝ හියුමන් රයිට්ස් කියලා මානව අයිතිවාසිකම් කියලා රටවල් අල්ලන්න හදනවා. ඉතින් අපේ හැම ජාතියකටම අපි හොඳින් සැලකුවොත් එහෙම ජාත්‍යන්තර උපක්‍රම වලට අපි අහු වෙන්න ඕනේ නැහැ. මම මේ ටික කියන්නේ අර මේ අන්තිම රාජ්‍ය ගැන කියලා තියෙනවා දානියෙල් 2:41 පාදවලින් පාද ඇඟිලි වලින්ද කොටසක් කුම්භකාරයාගේ මැටිත් කොටසක් යකඩත් බව දුටු හේයින් ඒ රාජ්‍ය බෙදී තිබෙනවා ඇත. නමුත් යකඩ මැටි සමග මිශ්‍ර වී තිබෙනවා ඔබ දුටු හේයින් යකඩවල සවිය එක තුල වන්නේය. පාදවල ඇඟිලි වලින් කොටසක් යකඩව මේ දානියෙල් 2:42 කොටසක් මැටිව තිබුණාක් මෙන්න ඒ රාජ්‍යයෙන් කොටසක් සවිවන්නේය. කොටසක් බිඳී යන්නේය. යකඩ මැටි සමග මිශ්‍රව තිබෙනා ඔබ දුටු හේයින් ඔව්හු මනුෂ්‍ය ජාතීන් සමග මිශ්‍රවන්නෝය. එහෙත් යකඩ මැටි සමග මිශ්‍ර නොවන්නාක් මෙන් ඔහු එකිනෙකාට ඇලී නොසිටින්නේ. ඒ කියන්නේ අන්තිම රාජ්‍ය බබිලෝනිය, මීඩ් පර්ෂිය, ග්‍රීක්, රෝම, ඊළඟට රෝම රාජ්‍යයේ භූමි ප්‍රදේශයෙන් භූගෝලීය ප්‍රදේශයෙන් අන්තිම කාලේ එනවා රාජ්‍යයක්. ඒක යකඩයි මැටි මිශ්‍ර වුණා වගේ. එක දේවල් මිශ්‍ර කරලා හදලා තින්නේ. තව එකක් රජගොල්ලෝ ගොඩක් එක්ක අහුවෙලා ඒක හදලා තින්නේ. එකිනෙකාට ඇලී නොසිටින්නේ ඒ රජුන්ගේ දවස්වලදී. ඊට ඉස්සෙල්ලා කිව්වේ රාජ්‍ය කියලා. මේක රජගොල්ලෝ 10 දිනක එක්ක අහුවෙලානේ හදන්නේ. ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිසි කලක නැති නෙවන්නා වූ රාජ්‍යයක් පිහිටවනසේක. එසේ ආණ්ඩුව අන්සනකට අත්හරිනු නොලබන්නේය. අතින් නොකැපූ ගලක් කන්දෙන් ගැලවී ඇවිත් යකඩද පිත්තලද මැටිද රිදීද රත්තරන් පොඩි කරනවා ඔබ දුටු හේයින්. ඒ තමයි අර දිව්‍ය කැඳවීම. ඔබත් මාත් දැනාන්සික කැදවා අපි උන්වහන්සේගේ අතට අරගෙන අපිව අරිනවා අර රූපය රජකම් කරන ලෝකෙට. ලෝකෙ රජකම් කරන්නේ රූපේ තමයි. ඉතින් දානියෙල් 7 සහ 8 කියන රූපය සිංහා වගේ ගොරවනවා. වලහ වගේ තදින් අල්ලා ගන්නවා.
එතකොට ඔක්කොම පොඩි කරනවා. ව්‍යාග්‍රය වගේ මේ ලෙපඩ් දිවය වගේ ඇලෙක්සැන්ඩර් මුළු ඔක්කොම අල්ලගත්තා. ඒ කියන්නේ ග්‍රීසියේ ඉඳලා ඉන්දියාවට වෙනකම් ඇලෙක්සැන්ඩර් දුවගෙන ආවා. ඊළඟට රෝම අධිරාජ්‍යයට කිව්වා අමුතුම එයාගේ අර ඔක්කොම ලක්ෂණ තියෙනවා. අර අවසාන කාලයේ එන අධිරාජ්‍ය රජුන් 10 දෙනාගේ ඒ රාජ්‍යයන් 10 මොනවා වෙයිද දන්නේ නැහැ. රාජ්‍යයන් 10 අමුතුම රාජ්‍යයක් වගේ තමයි පේන්න තිබෙන්නේ කියලා. ඉතින් ඒ කාලෙදී මේ ගල් කැටිය සදාකාලික පර්වතයානන්ගෙන් අපිව අතට අරගෙන මතකයිනේ යෙසායා 50 කියනවා ආබ්‍රහම් නම් වූ පර්වතයෙන් ඔබව ඉංග්‍රීසියෙන් කියන්නේ ඒ කියන්නේ උන්වහන්සේගේ ඇඟිලි වලින් අපිව අරගෙන ස්වර්ගයේ ඉඳලා අපේ මෞකසයට උන්වහන්සේ එව්වා. ඉතින් උන්වහන්සේ එවපු එක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක එක්ක තමයි උන්වහන්සේ වැඩ කරන්නේ. ඒක එක්ක තමයි අපි වැඩ කරන්නත් ඕනේ. ඒක එන්න ඒක මොකද වෙන්නේ? ඒ සීළු රාජ්‍යවල පොඩි කර දානියෙල් 2 නැති කරන්නේ. ඒද සදාකාලටම පවත්වන්නේ. මහත්ම දෙවන් වහන්සේ මතු සිද්ධ වෙන්න තිබෙන කාරණා රජුට දන්වා තිබේ. ස්වප්නය සැබෑය. එහි අර්ථයද සත්‍යකයි කීවේ. ඉතින් ඊට ඉස්සෙල්ලා අපිට කියනවා මේක වැදුනම මෙහෙමයි උනේ. ඒක වැදුනම මොකද උනේ? දානියෙල් මේ රජු කොහොමද ඒක දැක්කේ? ඉතින් රජුරෝ කිව්වා ඒක උනා මේකයි. දානියෙල් කියනවා මේක වැදුනම අර ඔක්කොම ඒ මුළු රාජ්‍යය අලු වෙලා ගියා. නැත්තම් මේ පිදුරු වගේ කැඩිලා ගියා. ඒකයි මේ අර දෙයන් වහන්සේගේ අතින් හදපු අතින් ගත්ත ගල වැදුනම පොඩි කර සුණු කරනවා ඇත. මේ දානියෙල් 2:40 කියනවා 4 වෙනි රාජ්‍යයේ යකඩමෙන් බලවන්තමක් නිසාද යකඩ සියල්ල පොඩි කර. ඉතින් මේ මැටි කෑල්ල වැදුනම ඒ ඔක්කොම කුඩු වගේ දූවිලි වගේ යනවා. දැන් වහන්සේගේ බලය එහෙමයි අර රාජ්‍ය නැති වෙලා දැන් මේ පොඩි ගල ඔබනේ පොඩි ගල මායි පොඩි ගල ඒ අපිව තබපු තැන අපි වැඩෙනකොට අර මහා රූපය වගේ තියෙන එක සිංහගේ ගෙරවිල්ල වලහාගේ ගතිය පැනපු ගමන් අල්ලා ගන්න ගතිය ව්‍යාග්‍රග ඒ ඔක්කොම ගති පරාජය වෙනවා අපි තුල තිබෙන ක්‍රිස්තුස් වහන්සේගේ ගතියට. දැන් මේක තේරුණා නේද? උන්වහන්සේ අපි තුල තැබූ දිව්‍ය කැඳවීම අන් සෑම දෙයක් අභිබවා බැවෙනවා. අපි ඒක එක්ක වැඩ කරමු. ඉතින් ඒ තවත් අවශ්‍ය නම් උන්වහන්සේ අපිව ආයෙත් උන්වහන්සේගේ අතට ගන්නවා. ඒ කාලේ දැන් මේ කොවිඩ් කාලේ උන්වහන්සේගේ හස්තයට අපි අහුණු කාලයක්. ඒකේ අපි දඟලන්නේ නැතුව ඉමු. ඊට පස්සේ උන්වහන්සේ අපිව නිකුත් කරනවා. එතකොට අපි වැඩ කරනවා. ආත්මික වැඩ, අපේ වැඩ ක්ෂේත්‍රයේ වැඩ හැමෝටම වැඩ ක්ෂේත්‍රයක් තිබිය යුතුයි. මේ කාලේ ජීවත් වෙන්නත් සාක්ෂි දරන්න. නැත්නම් අපි කොහොමද සාක්ෂි දරන්නේ නේද? වැඩට ගියේ නැත්නම් අපි කොහොමද සාක්ෂි දරන්නේ? අපි කොහොමද ලෝකයක් ගලවා ගන්නෙ? ලෝකයක් ගලවා ගන්නටත්, වැඩ කරන්නටත්, ජීවනෝපායක් හම්බ කරන්නටත්, ඒ වගේම සාක්ෂි දරන්න ප්‍රස්තාව ලැබෙන්නේ කොහොමද? ඒක නිසා අපි සාක්ෂි දරන්න පුළුවන් ලෙස රැකියාවක් කරනකොට අපිට රැකියාවේ මුණ ගැහෙන හැමෝටම සාක්ෂි දරන්න පුළුවන්. ඒගොල්ලන්ගෙන් අහුවම මොනවද ඔයා කරන්නේ කියලා අපි කියනවා අපි මං කරන්නේ මේකයි. ඒක තමයි රැකියාවක් තියෙන එක යහපත නේද? ජීවනෝපායකුත් තියෙනවා සාක්ෂි දරන්නත් පුළුවන් වෙනවා. ඉතින් දැන් මේ ගලක් හදන්නේ උන්වහන්සේ කොහොමද? රෝම 12 වෙනි පරිච්ඡේදයේ තියෙනවා මේ ගලක් ලෙස අපි තුලට උන්වහන්සේගේ හස්තින්නේ අපි හදන්නේ. ඉතින් අපිට හීනමාන ව්‍යාධියක් වෙන්න ඕනේ නැහැ. කොයි කුලේද? අපේ පසුබිම මොකද්ද? අපේ තාත්තට පුළුවන්ද බැරිද? අරගොල්ලෝ ජගතුන් සමතුන් වියතුන් බලවතුන් කියලා එහෙම අනිත් ඇදී ඇහැ ගහන්න ඕනෙත් නැහැ. නපුරු කතා කියන්නත් එපා. කට අයුතු කතාවලට පාවිච්චි කරන්නත් එපා. සෝෂල් මීඩියා වල රණ්ඩු කරන්නත් එපා. අපි ක්‍රිස්තු භක්තිකයෝ ක්‍රිස්තුස් වහන්සේගේ ගුණයෙන් වර්ධනය වන කල අර වටපිට රාජ්‍ය බිඳ වැටෙනවා. මොන රාජ්‍යද? අර මෘගයාගේ අමුතු ඒක අපි ඒ වගේ වෙන්න ඕනේ නැහැ. අපි ගොරෝනායට ගොරවන්න ඕනේ නැහැ. අපිට කියලා තියෙනනේ මේ කම්බලට ගැහුවොත් මේ කම්බල හරවන්න කියලා. එහෙම තමයි ස්වාමීන් වහන්සේ මොළග්ගු නැත්තන්ට රාජ්‍ය දෙනවා. උන්වහන්සේ ශෝකමන්න සනසනවා. එහෙමයි උන්වහන්සේගේ ක්‍රමය. ඉතින් රෝම 12 වෙනි පරිච්ඡේදයේ කියන අර ගල හදනකොට උන්වහන්සේ අපි තුලට දාන ඒවා ඒක ඕනෑම කෙනෙකුට එහෙමයි.
ඔබ යේසුස් වහන්සේ දන්නවා වුණත් නැති වුණත් අර පියාණන් වහන්සේ මවකුසේට එවූ දේවල් ඔබ තුල ක්‍රියා කරනවා. ඒක දෙවියන් වහන්සේට ගෞරව දීමෙන් ඔබ ක්‍රියා කරොත් ඔබ දෙවියන් වහන්සේ තබා තිබෙන තැනට යනවා. ඇත්තෙම රජතුමෙක්ට සේවය කරන්න උනත් ඔබ යනවා. ඔබ දෙවියන් වහන්සේ නැතුව ඒක කරන්න ගියාම ඉතින් තමන් අතට තමන් හිසට තමාත මේසව නැල්ල කියලා කවි කියාගෙන ඔබේම ශක්තියෙන් ඒක කරන්න වෙනවා. එහෙම වෙන්න ඕනේ නෑ නේද? දෙව්පියා අපේ පියා. ඔබ මෙතෙක් දෙවියන් වහන්සේ දන්නේ නැත්නම් ඔබ කියන්න මගේ හදවතට දෙවිපියාණන් වැඩම කරන්න. ආලෝකයේ පියාණනි ඔබ මා තුළ තිබූ යහපත් දීමනාව දැන් උපරිමයටම ගෙන යන්න ඔබ මා සමග වැඩ කරන්න මම ඔබ සමග එකඟ වෙන්න. එච්චරයි අවශ්‍යයි. උන්වහන්සේ අපේ මහේනේර අපි ඉගෙන ගත්තා මේ කොවිඩ් කාලේ කියන්නේ උන්වහන්සේ තිත්තාසියව ඔක්කොම ගෙන්නවා මොනවද ඔබලා කරන්නේ මගේ ලෝක සම්පත් එක්ක. දැන් මේ තිත්තාසි කාලේදී අපි දාසුනේ අපි ගිහිල්ලා කියනවා එන්න ස්වාමීන් වහන්සේ වෙත එන්න. ඊට පස්සේ එනවා වරෙන්තු නිකුත් කරන කාලයක් දේවදූතයෝ ගිහිල්ලා දෙවියන් වහන්සේගේ විනිශ්චයන් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා භයානක කාලයක්. බය හිතන කාලයක්. දෙවියන් වහන්සේ කරේ බයවීම දන්නවා අපි මනුෂ්‍යයන් පොළඹවමු. ඒකයි අපි මේ දවස්වල කරන්නේ. අපිට තියෙන්නේ පොළඹවන එක. ඒක යටහත් වැඩක්. ප්ලීස් අනේ යාළුවට මිත්‍රයට අසල්වාසියට නෑදෑයට අනේ වැඩ පොලේ කරාට අනේ මේ කාලේන අමාරු කාලයක්. මේ ගැන ක්ලිප් ඔබට අවශ්‍ය නම් අපේ විද්වත් ක්ලිප් තිබෙනවා කොවිඩ් විද්‍යාව. කොවිඩ් වෙන්නේ කොහොමද? ඒකේ වෛද්‍ය කාරණා හෝ මේ වගේ ආත්මික දේවල් ගැන ක්ලිප් වෙන අවශ්‍ය නම් පණිවිඩයක් එවන්න WhatsApp පණිවිඩයක් 077 49 59 214 අපි ඒක ඔබට ලැබෙන්න සලස්වන්න. මගේ යාළුවෙක් බෙදා ගන්න මම නිතර කියනවා මේ කොවිඩ් කාලේ අර වැක්සින් ගන්නවා වෛරස් එක නිසා ඒක දානවා ලකුණක් ඒ ඔක්කොම ඉරිදා 13 වෙනි පරිච්ඡේදයේ තිබෙනවා. ඉරිදා 18 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ තියෙනවා එක් දවසකින් එක් පැයකින් වසංගතයක් නිසා ලෝකෙ ඔක්කොම ආර්ථිකය නවතිනවා කියලා. ඉතින් දැන් ආර්ථිකය පටන් අරගෙන කොච්චර කාලයක් ලෝකෙ ජීවත් වෙයිද අපි දන්නේ නැහැ. ඒ නිසා අපි යටහත් වෙමු උත්සුක වෙමු. දැන් වහන්සේ අපේ මේ උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ ගලක් වගේ අපිව සදාකාලික පර්වතයෙන් හාරලා අරගෙන උන්වහන්සේගේ අතේ තියලා හදලා අපේ ජීවිතය සඳහා උන්වහන්සේ අපිව දියත් කරනවා. ඉතින් මොනවද උන්වහන්සේ අපි තුලට දැම්මේ? රෝම 12 වෙනි පරිච්ඡේදයේ කියනවා මෙන්න මෙහෙමයි උන්වහන්සේ අපිව හැදුවේ. එහින් අපට දෙන ලද අනුග්‍රහය ලෙස 6 වෙනි පදේ රෝම 12:6 අපට දෙන ලද අනුග්‍රහය. ඉතින් අපි කියනවා thank you ඔබ වහන්සේ අපට දුන්නනේ අනුග්‍රහය කියන්නේ ඒකයි කරුණාව. අනුග්‍රහය ලෙස අපට දීමනා ඇත්තා. ඒ කියන්නේ අපේ ජීවනෝපාය සඳහා සාක්ෂි දැරීම සඳහා දේව භක්තික ජීවිතය සඳහා ආර්ථික ජීවිතය සඳහා දෙකේ කවුලනේ දෙයයන් වහන්සේ හැදුවේ. මේ දීමනා දුන්නා. මොනවද? අනාගත කීම නම් අපගේ ඇදහිල්ලේ ප්‍රමාණයට අනාගත වචන කියමු. ඉතින් අනාගත වචන කියන්නේ මොනවද? හැමතිස්සෙම සමහර අය ඉන්නවා අනිත් අයට පෙනෙන්නේ නැති ඒවා ඔවුන්ට පෙනෙනවා. අනිත් අයට ඇහෙන්නේ නැති ඒවා ඔවුන්ට ඇහෙනවා. අනිත් අයට දැනෙන්නේ නැති ඒවා ඔවුන්ට දැනෙනවා. ඉතින් කල්පනා කරලා බලන්න සමහරුන්ට තිබෙනවා දැන් මම වගේ ගවේෂකයෙක්ට තියෙනවා මේ දැනුම් මෙච්චරයි දැනුමේ සීමාව දැනුමින් එහාට තියෙන දැනුම මොකක්ද කියලා හංච් එකක් එනවා gut feeling එක ඇතුලෙන් එනවා හැඟීම ඉවක් ඒ ඉවත් වනාහි ඒ විඥානික ඉවක් ඒ කියන්නේ අර මේක මේ විදිහට ගවේෂණය කළොත් මෙහෙම දෙයක් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම මම වෛද්‍ය විද්‍යාව කරපු ගවේෂණ තමයි මේ මිග්‍රේන් ගැන ඉරිටබල් බවල් කියලා එකක් තිබෙනවා. ඊළඟට ඔය ඇස්ප්‍රින් ගැන. එහෙම කියන්නේ ඒවා මේ විද්වත් දැනුම ඉන් එහාට නැති දැනුම ගැන ස්වාමීන් වහන්සේ අපි සමහරුන්ට ඉතින් ඊළඟට චිත්‍ර අඳිනාය. මේ බලන්න මම ළඟ තියෙනවා චිත්‍රයක් ළමෙක් ඇඳපු. ඒගොල්ලන්ට අනිත් අයට පේන්නේ නැති හැඩරුව පේනවා. ඒගොල්ලෝ මේ අනිත් අයගේ හැඩරුව ඒ කියන්නේ අපි ඒගොල්ලෝ ගහක් දකිනවා. ඒ ගහ මැරිච්ච ගහක් වෙන කාට ඒක අනිතර වෙන්නේ මැරිච්ච ගහක්. නමුත් අර චිත්‍ර ඇහැ තියෙන අයට ගහේ හැඩයක් පේනවා, කලාවක් පේනවා, ඉරු බැස යනවා. ඒගොල්ලෝ ඒක ඇඳම අපිට ඇඬෙනවා. මේ බලන්න මේ අපේ ළමෙක් ඇඳපු එකක්. මේක පේනවද මොකද්ද කියලා? මේ මොකද්ද මේ හැඩේ? ඔව් අහසක් තියෙනවා. ඒ කියන්නේ කළු අහසක තාරකා ඇවිල්ලා තිබෙනවා නේද? වෙන මොනවද පේන්නේ? ඔබට පේනවද මේ?
හැඩයක් නේද? මේ අම්මා කෙනෙකුගේ හැඩයක්. එයා තුලින් ගංගාවක් ගලාගෙන එනවා. ඉතින් මේක හරිම ලස්සනයි. ඉතින් මේ ගිය නත්තලට අපේ ළමෙක් ඇඳයාගෙන නම තුසිත. ඉතින් බලන්න ඒගොල්ලන්ට තියෙන ඇහැ නේද? අනිත් අයට නැති ඇහැක්. දැන් සමහරවිට අනිත් අයට නැති ශ්‍රවණයක් තියෙනවා. මියුසික් කරන අයට ඒගොල්ලෝ මියුසික් ගහගෙන ගිහිල්ලා කවදාකවත් නැති තාලයක් හැදෙනවා. කවදාකවත් නැති සින්දුවක් එනවා. කොහෙන්ද ඒක එන්නේ? ඒක මොලේ ටෙම්පරල් ලෝබ් කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි එන්නේ. නමුත් ඒකට ඒ දැනීමක් තිබෙනවා. ඉතින් එහෙම ඒක තමයි ඒ විතරක් නෙමෙයි. ඊළඟට මේ ව්‍යවසායකයන්ට හිතෙනවා මේ කාලේ මේ වගේ බිස්නස් එකක් තමයි හරියන්නේ. ඒගොල්ලන්ට පේනවා දැන් අමාරු කාලයක් නේද? අපි මේ දවස්වල ආඥා කරනවා අපේ ජනාධිපතිතුමාට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න, අපේ පොලිස් සේවයට, අපේ සෞඛ්‍ය සේවා ගොඩක් ලොකු සේවයක් කරා, අපේ හමුදා සේවයට ආශිර්වාද කරන්න, ජනාධිපතිතුමාට ආශිර්වාද කරන්න, රටේ සම්පත් වලට කියන්නේ දොරටු කියලා අපි ඒක කරා. ඒ දොරටු ඒ කියන්නේ කෘෂි ආර්ථිකය, තේ, රබර්, පොල්, අපේ මුහුදෙන් අපේ ගංගාවලින් ගන්න පුළුවන් සම්පත් ගන්න ඒවා තමයි දැනවාන්සේ දීලා තියෙන දොරටු. ඒ දොරටු වලට අවශ්‍ය අපිට මිනිස්සු දොරවල් වගේ මිනිස්සු අවශ්‍යයි. gates and doors. ඉතින් ඒ වගේ අය නැගිටින්න කියලා අපි ආඥා කරනවා නේද? ඉතින් ඒ ව්‍යවසායකයන්ට පේනවා මේ වගේ කාලයකට මේවා තමයි හරියන්නේ. ඒක තමයි අනිත් අයට නොපෙනෙන අනිත්තට නොහැන සහයි කාලය ඒ කාලයට සුදුසු කියන අර්ථය නේද? ඉතින් ඒ වගේම අපි දන්නවා ධර්මවාක්‍ය සභාවටත් අවශ්‍ය ධර්මවාක්‍ය තිබෙනවා. ඉතින් මේ රෝම 12 තවදුරටත් කියනවා අනිත් දීමනා මොනවද? සේවය කරනවා නම් සේවය කරන්නාගේ දීමනා. ඒ කියන්නේ බොහොම යටහත් පහත් දේවල් අනිත් අය වෙනුවෙන් කිරීම. ඒගොල්ලෝ ඒක අනිත් අයට පේන්නේ නැහැ, පිටිපස්සේ ඉඳන් කරන්නේ. ඒගොල්ලෝ ඒකට කැමති. ඒ සේවයේදී කැපී පෙනෙන්නේ නැහැ. කවුරු හරි එන්න ඉස්සෙල්ලානේ පොළොව අතු ගාන්නේ අරව මේවා. ඒගොල්ලෝ ඒකට හරි කැමති. ඒක ග්‍රීක වචනේ ඩයකෝනියා. අර සභාවේ ඩීකන් එන්නේ එහෙමයි. උපකාරක සේවා. ඊළඟට තිබෙනවා 7වෙනි පදේ උගන්වන්නා තමාගේ ඉගැන්වීමටත්. ඉතින් උගන්වන ඒ කියන්නේ ගුරුවරු කොහොමත් ඒ ගුරුවරුන්ට ගුරුවරයෙක් වීමේ දීමනාවක් තිබෙනවා. ඊළඟට තියෙනවා උපදේශ දෙන්න. දැන් මෙතන ග්‍රීක වචනේ පැරාකලයිසස්. ඒ කියන්නේ අනිත් අය වෙනුවෙන් ක්‍රියා කිරීමට, ඔවුන්ගේ දක්ෂකම දැකලා ඔවුන්ගේ ඒ ස්ථානයට ගෙනීමට උපදේශක, කෝච්, මෙන්ටෝ. ඒගොල්ලන්ට වැටහීමක් තියෙනවා මේ ළමයාට මෙහෙම දීමනාවක් තියෙනවා. මේ ළමයාට මෙහෙම දීමනාවක් තියෙනවා. බොහෝ විට ඒගොල්ලෝ කෝච්ට වඩා ඉහළ තැනකට යනවා. ග්‍රීක වචනේ පැරාක්ලේසිස්. ඒකේ අදහස අනිත් අය වෙනුවෙන් කාරණාව කරන්න ඔවුන් වෙනුවෙන්. දැන් ශුද්ධාත්මයන් වහන්සේත් එහෙමයි නේද? අනිත් අය වෙනුවෙන් කාරණාව කරනවා. පැරාක්ලේසිස් උපදේශකයා. ඊළඟට තිබෙනවා දෙන තැනැත්තේ තියාගම රෝම 12ට. ඒ තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට මුදල් වර්ධනය කිරීමේ දීමනාවක් තිබෙනවා. ඒගොල්ලෝ ඒ මුදල් ආයෝජනය කරනවා අනිත් අයගේ ලයිව්ලිහුඩ් ජීවනෝපායන් සඳහා කර්මාන්ත ශාලාව. මේම ක්ෂේත්‍රයක්. ඒ සමහර අයට පුළුවන් 5 දෙනෙකුට රැකියාවක් දෙන්න. සමහර අයට පුළුවන් එයා පටන් ගන්න කර්මාන්තය සහ ව්‍යාපාරය රැකියාවක් දෙන්න. දැන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි දන්න සභාපතිතුමෙක් ඊයේ කිව්වා එයාගේ කම්පැනි 10,000ක් වැඩ කරනවා. හරිම අමාරු කොවිඩ් කාලේ අමාරු තැන්වල වැඩ කරන්නේ. නමුත් දැන් වහන්සේ දුන්නු ආශිර්වාද නිසා එයාගේ කම්පැනි 10,000ටම මේ මාසෙත් එයාට පඩි ගෙවන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේ ව්‍යවසායදායකයන් මේ ඔවුන්ට පුළුවන් මේ මුදල් එක තැන රැඳෙන්නේ නැතිව ඒක වර්ධනය කරන්න. ඉතින් ඔවුන් ඒක බැංකුවේ දාලා තිබුණා නම් අපි කියමු මිලියන් 100ක් කියලා. බැංකුවේ දාලා තිබුණා නම් ඒ ඔවුන්ට විතරයි පොසත් වෙන්න පුළුවන්. නමුත් ඔවුන් ඒ මිලියන් අපි කියමු මිලියන් 100න් මිලියන් 10ක් බැංකුවේ දාන මිලියන් 90කින් ව්‍යාපාර පටන් ගන්නවා. අනිත් අයටත් රැකියාවක් ජීවනෝපායක් ලැබෙන පිණිස දෙවියන් වහන්සේත් ඒගොල්ලෝ එක්ක ක්‍රියා කරනවා. එහෙම අයත් අපිට අවශ්‍යයි ජන සමාජයේ දියුණු කරන්න. මේ මුදල් සමග ත්‍යාගශීලී ලෙස ක්‍රියා කරනවා කියන්නේ මුදල් තමාටම අල්ලාගෙන ඉන්නේ නැතුව මිලියන් 100ම එයින් ඕකේ මිලියන් 10ක් ඒගොල්ලෝ බැංකු පොතේ දාලා අනිත් 90න් වැඩ කරනවා.
අනිත් අයටත් එතකොට වැඩ ලැබෙනවා, උන්ටත් ලාභයක් ලැබෙනවා. ඉතින් අපි හැමතිස්සෙම අපි වැඩ කරන තැන එක්කෙනාට ආශිර්වාද කරන්න ඕන. ඊළඟට බලන්න මොකද කියලා තියෙන්නේ, තව ඉන්නවා ආණ්ඩු කරන තැනත්, ඒ කියන්නේ නායකයෝ 1-7ක්. ඒගොල්ලෝ නායකකම ඉතා උනන්දුවෙන් කරන්න ඕනේ. ඉතින් නායකයන්ගේ ප්‍රධාන එකක් තමයි මේක හරියනවා මේක හරියන්නේ නැහැ. වැරදි වුණා මේක හරි ගස්සනවා. දැන් සමහර අය ඉන්නවා වැරද්දක් attending on wrong, ඒගොල්ලෝ වැරද්ද හදන ඒක රයිටර් වගේ වාර්තා කරනවා, වැරද්ද වැඩි කරලා කතා කරනවා, දොඩවනවා, බනිනවා. ඒ එක. දෙවෙනි වර්ගය දැක්කේ නැහැ වගේ ඉන්නවා. and hear no evil, see no evil. ඒගොල්ලෝ මේ වැරදි දැක්කේ නැහැ වගේ ඉන්නවා. තුන්වෙනි කට්ටිය ඉන්නවා කොහොමත් එකයි කියන අය. හතරවෙනි කට්ටිය ඉන්නවා මට විතරයි කරන්න පුළුවන් කියන අය. පස්වෙනි කට්ටිය ඉන්නවා වැරදිය දැකලා ඒක හරි ගස්සන පිණිස අනිත් අය එක වැඩ කරනවා, ඒක හොයා බලනවා, තව අයගේ උපකාරය ඉල්ලනවා. ඒගොල්ලෝ දන්නවා අනිත් අයට පුළුවන් වෙයි මට බැරි ඒවා. ඉතින් එහෙම තමයි අපි ලෝකේ ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි නායකයා කියන්නේ, ආණ්ඩු කරන කෙනා. හත්වෙනි වර්ගය කරුණා පෙන්වන තැනදී ප්‍රසන්න ලීලාවෙන් එසේ කරේවා. ඒ කියන්නේ කරුණාව අවශ්‍ය වෘත්තීන් තියෙනවා. වෛද්‍යවරු, නර්සස්ලා, හෙදියන් නේද, කරුණාව අවශ්‍ය වෘත්තීන් තිබෙනවා. ඒ අයටත් කරුණාවෙන් වැඩ කරන්න උපකාර විය යුතුයි. ඉන්දියානු වහන්සේ ඔබ උන්වහන්සේගේ දකුණු හස්තයට අරගෙන කාලයක් එහි තියාගෙන ඊළඟට නිකුත් කරනවා. ඒ ඔබ වැඩ කරන්න ගිය තැන මහ රූපයක් තියෙනවා, ගොරවනවා. ඒගොල්ලන්ට තියෙන්නේ ලෝකයේ ආධිපත්‍ය, ලෝකේ වටිනාකම්. නමුත් දැන් වහන්සේ ඔබට ආශිර්වාද කළා තියෙනවානේ. මම ඔබට ආශිර්වාද කරනවා. ඵල දරන්න, ගුණණය වෙන්න, ඔබගේ කොටස පුරවන්න, අනිත් අයගේ කොටසට උපකාර කරන්න, බාහිරයෙන් එන අනතුරු හොඳ නැති දේවල් ගැන ආධිපත්‍ය ලබා ගන්න. ඉතින් දැන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.